समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु संगमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්දම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස සබ්බමේකේ උපජ්ජන්ති නිරයං පාපකම්මිනෝ සංඝං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවාති ඒ භාග්‍යවත් වූ ලෝතුරා දස බලධාරී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් වදාලා වූ උතුම් මේ ශ්‍රී සද්ධර්මයට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටිය සාරිපුත්ත මෞග්ගල්‍යාන ආනන්ද නන්ද රාහුලාදී වූ උතුම් ශ්‍රේනාස්සධර මහරහතන් වහන්සේලාටද අර්ථ ධර්ම නිරොත්ති පටිභාන සිව් පිළිසිඹියාපත් මහරහත් උත්තමාවියන්ටද අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥාරූප වාහිනිය සඳහා අනුශාසනා පවත්වන මාර්ගෝපදේශකයන් සලසන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොටගත් මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයෙන් කටයුතු කරන අංක 16 ලේන් තැඩිය පාර රත්නපුර නිවසේහි පදිංචි රොබර්ට් ජෝසප් මහත්මයා සහ එම මහත්මයාගේ ආදරණීය පුත්‍රයන් වන එංගලන්තයේ පදිංචි උපුල් ජෝසප් මහත්මයා එවැගේම කළුතර පදිංචි චමින්ද මහේෂ් ජෝසප් මහත්මයා බොරලස්ගමුවෙහි පදිංචි ගයාන් ජෝසප් මහත්මයා හා
රත්නපුර පදිංචි නිමල් ජෝසප් යන පින්වන්ත දූ දරුවන් එවැගේම පින්වන්ත පියතුමා ඇතුළු කොටගත් දායකත්වයේ දරන සුපින්වත්නි ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වත්නි පින්වතියනි. ඔයත් හැම දිනෙකම මේ පින්කම සිදු කරන්නට යෙදෙන්නේ අවුරුදු 75ක් ආයු වළඳලා හරියටම මීට මාස 3කට පෙර වියෝවන්නට යෙදුණු මේරි ජෝසප් මහත්මියට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වෙන පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර කොට අමා මහ නිවනේම සැනසීම ලබත්වා යන උතුම් සාදු සිත් අරමුණු පෙරට කොටගෙනත් එවැගේම දායකත්වයේ දරන පුතුණුවන්ගේ මෑණියන් වන වයලට් ජෝසප් මහත්මියටත් පේමා ජෝසප් මහත්මියටත් වතුකෝරාලගේ බැස්ටියන් මහත්මාට මෙපින් අනුමෝදන් වෙත්වා යන සාදු සිත් පෙරටුක තමයි මේ පින්කම සූදානම් කොට තිබෙන්නේ. මේ පින්වත් පිරිස සිහිපත් කොට තිබෙනවා පින්වන්ත සාමීන් වහන්සේ නියාම ධර්ම සහ වසංගත කාලයක මිය යාම කර්මයේ සහ කර්මඵලයට අනුව ඊළඟ භවය සකස් වන ආකාරය ධර්මයට අනුව පැහැදිලි කර දෙන්නේ නම් ඊතා යහපත් කියන කාරණාව සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි ඔබ ඒ ධර්ම ගැටලුව විසඳ ගන්න මේ දරණ වෑයමට කියනවා ධර්ම ශ්‍රවණය කිරීම කියලා. ඔබට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ළඟට දෙවිවරු වැඩම කළා. පැමිණියා. බුදුරජාණන් වහන්සේ දෙවිවරු ළඟට වැඩම කළා. රහත් උත්තමයන් වහන්සේලා දිව්‍ය ලෝකයට වැඩම කළා. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු මනුලොවට සපත් වුණා. ඇයි හරියට මේ වගේ කියනවා පින්වත්නි. අඳුරේ ඉන්න මිනිස්සෙකුට ඉර පායලා තියෙනකොට මොකටද අඳුරේ අතපත ගන්නෙ? ඒ වගේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නකොට බුදු කෙනෙක් මේ මිහි මත වැඩ ඉන්නකොට ඒ බුදුහාමුදුරුවන්ගේ පිහිට පිලිසරණ හොයන්නේ නැත්තම් ඒ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න දැනගෙන අවබෝධ කරගන්නේ නැත්තම් ඒ ජීවිතේ මොකටද? ඒ නිසා දෙවිවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් විමසනවනේ ස්වාමීනි මෙබඳු දෑ වෙන්න හේතුව කුමක්ද කියලා. ඒ වගේම දෙවිවරු මේ වගේ ප්‍රශ්න විසඳගෙන ධර්ම ශ්‍රවණය කරලා හොඳ පින්කම් කරලා දිව්‍ය ලෝකෙට ගිහින් ඉපදුනාට පස්සේ ඒ දෙවිවරු නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් ඒ බුදුරජාණන් වහන්සේ දෙසා සම්බුද්ධ ශාසනය උදෙසා කළ පින්කම් පිළිබඳව මෙනෙහි කරලා තව තවත් කුසල් උපදවගත් ප්‍රවෘත්තීන් ධර්මයේ තුල විස්තර කරනවා පින්වත්නි. ඒ නිසා ඔබ සතුටටපත් වෙන්න අද අපි එක ධර්ම කාරණාවක් හරි අහලා දැනගන්නවා කියලා. දැන් ඔබේ ඔය පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔබට පුරුදු සිටු කෙනෙකුගේ කතාවකින් ඔබට මම පැහැදිලි කරලා දෙන්නම්. ඔබට මේ ආපු අරමුණ පිළිබඳව. පින්වත්නි බුදුරජාණන් වහන්සේත් එක්ක ඊ타ත්ම කිට්ටුව හිටපු සිටුතුමා තමයි අනාථපිණ්ඩික සිටුතුමානේ. එතුමාට අනාථපිණ්ඩික කියලා කිව්වේයි අනාථයින්ට දන් දෙන නිසා. අනාථයින්ට දන් දෙන නිසා අනේ පිඩු කියලා අන්වර්ථ නාමයක් ගෙදරට කියන නමක් දාගත්තා. හැබැයි තාත්තයි අම්මයි දාපු නම තමයි සුදත්ත සිටුවරයා. අනේ පිඩු සිටුතුමාට කියලා ප්‍රසිද්ධ වුණේ ඒ තරම් දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ පුතා ධර්මයට කිට්ටු කරන්න 54 කෝටියක් ධනෙ වියදම් කළා. 54 කෝටියක් ධනෙ වියදම් කරලා ඒ වගේම තව කෝටි 54ක්
අනේ පිඩිසිටිතුමා ජේතවනාරාමයේ වෙනුවෙන් වියදම් කළා. ජේතවනාරාමයේ වෙනුවෙන් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ දෙස අප්‍රමාණ ගෞරව සිතින් යුක්තව පූජා කළා. පූජා කරන පින්කමටත් කියනවා පින්වත්නි 54 කෝටියක් වියදම් කළා කියනවා. අවසානට කොහොමද සියල්ලම දන් දුන්නා මේ සිටුතුමා. සියල්ලම දන් දුන්නට පස්සේ ගෙදර උතුරු උනේ කාඩි හොද්දයි නිවුඩුහාල් බතුයි. එච්චර දන් දෙන කෙනෙක් හොයන්න කොච්චර පහසුද? එච්චර දන් දෙන කෙනෙක් කාඩි හොද්දයි භාග්‍යවතුන් වහන්සේ ගෙදරට වඩිනකොට නිවුඩුහාලේ බතුයි. පින්වත්නි මාරය ඇවිදින් කියනවා දිව්‍ය ස්වභාවයක් මවාගෙන දැන් හොඳයි දොච්චර කල් දන් දුන්නා කිසිම දෙයක් නැහැ දැන් නිකමෙක් වුණා නේද කිව්වා. දැන් අදත් එහෙම කියන අය නැද්ද? අදත් ඕන තරම් එහෙම කියන අය ඉන්නවා. මොකටද දන් දීලා මොනවද හරි ගියේ? පින්වත්නි සසර දුන්නු දේ තමයි ඔබටත් මටත් මේ ලැබිලා තියෙන්නේ. සසර දුන්නු දේ. ඒක කාටවත් වළක්වන්න බෑ. අනේ පිටිසිටුතුමා කියනවා නෑ මං උඹේ වචනේට අහු වෙන්නේ නෑ. මං දන්නවා ඔබ කවුද කියලා. ඒ නිසා මම මේකත් දන් දෙන්න පුළුවන් නම් මේත් දන් දෙනවා. පින්වත්නි අවසානට කියනවා ණයට දුන්නු මුදල් අනේ පිටිසිටුතුමා ණයට මුදල් දුන්නා. එක තැනකදී විස්තර කරනවා පොලියට දුන්නා කියලා. ඒ කියන්නේ බැංකු අධිපති කෙනෙක් වගේනේ. බැංකුව වල ඉන්න අයත් එහෙමනේ. බැංකුව වල ඉන්න අයත් තමන්ට තැන්පත් කරන මුදල් තමන් නැවත ආයෝජනය කරනවා. නැවත ආයෝජනය කිරීමෙන් ලැබෙන පොලිය මුදල තැන්පත් කරපු කෙනාටත් කොටසක් දීලා ඔහුත් කොටසක් ලබා ගන්නවා. අනේ පිටිසිටුතුමත් මෙහෙම ව්‍යාපාරයක් කළා කියලා එක තැනක ධර්මයේ විස්තර කරනවා. මේ ණයට අරගත්ත මුදල් දුන්නේ නැහැ කියනවා පින්වත්නි. ඒ නිසානේ අද අර ගමේ කතාවක් තියෙන්නේ ණයට දෙන්නත් එපා. ණයට දීම තුල මිතුරාත් නැති වෙනවා මුදලුත් නැති වෙනවා කියනවා. ඔබ අහලා ඇති වගේ ඕන තරම්. ණයට ඉල්ලාමනාපන වන්න කියලා වෙළඳ සල්වල පවා දාලා තියෙනවා. ඒ ගනුදෙනු කිරීම කියන එක ඒ තාසුළු පටු කාරණාවක් නෙවෙයි. ගනුදෙනු කරන්න ගියාම සත්පුරුෂයෝ ළඟ අසත්පුරුෂ ලක්ෂණ මතුවෙනවා. ඒක හරි විරල කාරණාවක්. සත්පුරුෂ ලක්ෂණත් එක්ක ගනුදෙනු කරන අය. මෙතුමාට ඒ නිසා ධනෙ නැහැ. ඇයි ධනෙ ගත්ත පිරිස ධනෙ දුන්නේ නැහැ. මෙතුමාගේ ධනයක් අරන් ගින් හංගනවා. දැන් අදනි ඔය සේප්පු තියෙන්නේ. සේප්පු තියෙනවා. ආරක්ෂක බැංකු තියෙනවානේ. පිට රටවල් වල පවා තැන්පත් කරන අය ගැන අපි අහලා තියෙනවා. විද්‍යුත් මෘද්දත මාධ්‍යවල. ඉතින් ඒ දවස්වල එහෙම ධනෙ හංගන්න තැනක් තිබුණේ නැහැ. ධනෙ හංගන්න තිබුණේ කොතනද? ගඟක ඉවුරක. ගං ඉවුරේ ධනෙ හැංගුවාම ඒ ධනයත් ගහගෙන ගියා. ඒ නිසා තමයි දුප්පත් උනේ. නමුත් අවසානයේ මොහොතේදී කියන පින්වත්නි නැවත ධනෙ ලැබුණා කියනවා. ආන් එච්චර දන් දුන්නු අනේ පිටිසිටුතුමා මිය පරලොව ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදුනා කියනවා. දිව්‍ය ලෝකෙ ඉපදිලා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉනකොට තනියම නෙමෙයි මහා සංඝයා සමග වැඩ ඉනකොට දෙවි මිනිසුන් උදෙසා ධර්මයේ දේශනා කරනකොට අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයාට ඉහවහා ගිය සතුටක් ඇති වුණා. මේක තියෙන ඔයත් කියවගෙන බලන්න සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ. ඔයත් නිකන් ඉන්න ගමන් කියවගෙන බලන්න. ඔයත් අන්ට ඒ කතන්දරේ කෙටියෙන් මා මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් සැලකරනවා ස්වාමීනි හරීම ලස්සනයි කිව්වා. හිත පැහැදිලා යනවයි කිව්වා. ඔබ වහන්සේ දකින්නකොට ඔබ වහන්සේගේ මහා සංඝයා දකින්නකොට මේ භූමිය තුල කෙලෙස් සිඳගෙන යන ඒ මහා පිං ඇති පිරිස දකින්නකොට ඉහ වහාගිය සතුටක් මගේ සිතේ ඉපිලා යනවා කිව්වා. එතකොට බලන්න පින්වත්නි මේ ධර්මයක් හැබැයි කවදාකවත් අනේ පිටිසිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් දිව්‍ය ආත්මයට පෙර බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන්නේ නැහැ ස්වාමීනි මට මේ ධර්ම ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්න ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්න කියලා.
ඇයි එහෙම කියන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත්වලා ඉන්න නිසා පින්වත්නි. බුදුරජාණන් වහන්සේට වෙහෙසයි කියලා හිතලා එතුමා ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි බලන්න කොච්චර මනුස්සකමක් තියනවාද? තමන් ඉඩම පූජා කළේ, තමන් පන්සල හදලා පූජා කළේ, තමන් තමයි මෙච්චර මුදලක් මේකට වියදම් කළේ නිසා මට බුදුහාමුදුරුවයි තියෙන්නේ. මම තමයි බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නේ ගෙනියන්නේ. එහෙම කවදාකවත් මෙතුම ළඟ සත්පුරුෂ ලක්ෂණයක් තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කායික වෙහෙස නිවා ගන්නට, බුදුරජාණන් වහන්සේට සැනසille වැඩ ඉන්නට, දෙවි මිනිසුන්ට කෙලෙස් මල දුරු කරගෙන නිකලෙස් බවට පත් වෙන්න උතුම් පිම්බිමක් හදලා දීලා නිහඬව හිටියා. නමුත් බලන්න අද බොහෝ සූත්‍ර දේශනාවල අනාථපිණ්ඩිකස්සාරාමේ සත්පුරුෂ ගුණවන්ත අයගේ නම බැබලෙනවා. හැම කල්ලිම සත්පුරුෂ ගුණවන්ත අයගේ පින්වත්නි නම බැබලෙනවා. අසත්පුරුෂ කෙනාගේ ක්‍රෝධේ, වෛරේ, පලිගැනීම ආදී අකටයුතුකම් ඇති කෙනාගේ දුගද පින්වත්නි මුළු ලොව පුරාම සිසාරා යනවා. එයා මෙලවදීත් පරදිනවා, පරලෝකෙදීත් පරදිනවා. මිය පරලෝ ගියන් පස්සේ පින්වත්නි නිරේ ගිහින් උපදිනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. පින්වත්නි අනේ පිළිසිටිතුමා හැමුනේ නෑ. ඊ타ත්ම සත්පුරුෂව මේ කටයුත්ත සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, ස්වාමීනි මට හරිම සතුටුයි කිව්ව ඔබ වහන්සේ මේ වැඩ ඉන්න විදිය දැක්කහම. ආනන්ද හාමුදුරුවෝ විමසනවා. ආනන්ද හාමුදුරුවෝයි සාරිපුත්ත හාමුදුරුවෝ දෙදෙනා අතර ප්‍රශ්නේ කවුද ආවේ කියලා විමසද්දී ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා ආවේ අනේ පිළිසිටිතුමා දිවි කෙනෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා නිවැරදි කරනවා. ආනන්ද ප්‍රකාශ කළ විදිහමයි ඔය ඇවිදින් ඉන්නේ අනේ පිළිසිටිතුමා දිවි කෙනෙක් වෙලා කිව්වා. පින්වත්නි බලන්න එහෙනම් ධර්මයේ තුල හැසිරෙලා ආධ්‍යාත්මික ජීවිතයේ සැප උදා කරගත්ත පින් ඇති පිරිස තම තමන් කරගත්ත පින්කම් පිළිබඳව නැවත නැවත හිතා සතුටු වෙනවා. ඒ නිසා ඔය ඇත්තොත් හොඳට මේ පින්කම් පිළිබඳව හිතා සතුටු වෙන්න ඕන. අපි මේ ධර්මපරියා ඉගෙන ගත්තා. මේ ධර්මය අපි දැනගත්තා. ඒ නිසාද ඔය ඇත්තෝ මේ ධර්මපරියා ඉගෙන ගන්න උත්සාහ දරන්නට ඕන. ඔය ඇත්තෝ විමසන්නේ පින්වත්නි න්‍යාම ධර්ම පිළිබඳව විස්තර කරන්න. වසංගත කාලය තුල මේ යාම කර්ම විපාකයක් ලෙස බලපාන්නේ කොහොමද? අපි කරගත්ත කුසල අකුසල කර්ම තුල ඊළඟ භවයේ සකස් වෙන්නේ කොහොමද? දුක විනවිද දකලා ජීවත් වෙන විදිය පැහැදිලි කරන්න කියන කාරණාව. පින්වත්නි ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ මේ න්‍යාම ධර්ම. මොනවද? රත්ව න්‍යාම, බීජ න්‍යාම, ධම්ම න්‍යාම, කම්ම න්‍යාම. න්‍යාම ධර්ම හතරක් තියෙනවා. මේ න්‍යාම ධර්ම හතර කාටවත් වෙනස් කරන්න බෑ. දැන් නිතරම ද්වේෂයක් හටගන්න කෙනෙක් නම්, තරහවක් හටගන්න කෙනෙක් නම් ඒක න අර්ථ න්‍යාම වලට කිපෙනවා. අර්ථ න්‍යාම වලට කිපෙනවා කියන්නේ වැස්සොත් ඒත් කිපෙනවා. පෑවුවොත් ඒත් කිපෙනවා. හුළඟ හැමුවොත් ඒත් කිපෙනවා. ගස් කොළන් කඩාගෙන වැටුනොත් ඒත් කිපෙනවා. අර්ථ න්‍යාම වලට. බීජ න්‍යාම. බීජ න්‍යාම වලත් පින්වත් මේ විදිහමයි. ධම්ම න්‍යාම, කම්ම න්‍යාම. ඒවා න්‍යාම ධර්ම. මේ යන සත්වයෙක් පින්වත්නි උප්පත්ත්‍යා සහේවේදං මරණං ආගතං සදා. ඉපදීමත් එක්ක අරගනාව සත්වයෙක් මරණය කියන ධර්මතාවය. ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ සබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා. සබ්බ මේකේ උපජ්ජන්ති මේ යන හැමෝම පින්වත්නි නැවත උපදිනවා. මේ යන හැමෝම නැවත උපදිනවා. කොයි විදිහටද? එක්කෝ අණ්ඩජ, ජලාබුද, ඕපපාතික, සංසේජක. කිනම් වූ අවස්ථාවක උපදිනවා.
දෙවි කෙනෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, තිරිසන් සත්වයෙක් වෙන්න පුළුවන්, අසුර ලෝකයක් වෙන්න පුළුවන්, රූපාවචර අරූපාවචර ලෝකවල වෙන්න පුළුවන්. අපට කියන්න බෑ පින්වත්නි කොතනද තමන් උපදින්නේ කියලා. බුදු කෙනෙකුට විතරක් පුළුවන් පින්වත්නි චතුූපපාද ඥාණයෙන් සහ ආසවක්ඛ්‍ය ඥාණයෙන් පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් බුදු කෙනෙකුට කියන්න පුළුවන් මෙතනින් චුත වෙනකොටම කොහෙද ගිහිල්ලා පුදුනේ කියලා. කොහින් චුත වෙලාද මෙහෙවිදින් උප්පත්තිය ලැබුවේ කියලා බුදු කෙනෙකුට විතරයි පින්වත්නි කියන්න පුළුවන්නේ. නිරයං පාප කම්මිනෝ පව් කරපු අය ගිහින් නිරේ උපදිනවා. පව් කරපු අය නිරේ ගිහින් උපදිනවා. මොන පව්ද පින්වත්නි? කුක්කරවතී සූත්‍ර දේශනාව යතු කියවලා බලන්න. අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙනවා පින්වත්නි මේ උප්පත්තිය ලබන ස්ථාන 10ක්. ආන්ගේ සූත්‍රය කියවගෙන බලන්න අංගුත්තර නිකායේ දාන වග්ගයේ දසක නිපාතේ දාන වග්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා. දෙවෙනි සූත්‍ර දේශනාව. ධම්මපදට්ට කතාවේ හරි ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. අපි කරගත් අකුසල කර්මවල නැවත ගිහින් උපදින විදිහ. භූත කියලා පින්වත්නි පුතෙක් හිටියා. ඒ පුතාගේ තාත්තට අම්මලා දෙන්නයි. මත්තා සහ මිත්තා කියලා. ඊ타මත්ම වෛර සහගත චේතනාවකින් හිටියක බිරිඳක්. තමන්ගේ ස්වාමියයි ඒ බිරිඳයි කතා කර කර ඉන්නකොට සිතේ තරහව ආවා. පස් අරගෙන ගැහුවා. මිය පරලොව ගිහින් පින්වත් ඉපදෙනවා. ඇගේ සම්පූර්ණ පස්. තවත් කර්ම විපාකයක් තියෙනවා. කොයි වෙලාවෙත් නැග කහනවා. කොයි වෙලාවෙත් නැග කහනවා. ඇඟ කහන්න හේතුව කියන මොකක්ද? තරහ සිතින් ඉඳලා කහඹිලිය ඇඳට දාලා ආන් වද වින්සා දුන්නා. කර්මානුරූපව ඉපදිලා ඇඟ කහනවා. නග්ඝා කියන වචනේ විස්තර කරනවා. පේතවත්වයේ පින්වත්නි ඇඳුම් නැහැ. ඇඳුම් නැහැ. ඇයි ඇඳුම් නැති වෙන්න හේතුව? පින්වත්නි ඉන්නකම් හොරකම් කළා. කාගේ ඇඳුම්ද? අනිත් බිරිඳගේ ඇඳුම් හොරකම් කළා. ගිනි තිබ්බා, විනාශ කළා, හොරකම් කළා. ආම් පින්වත්නි අදින් ඇඳුම් නැහැ. ඉන්නකම් බොරු කිව්වා, කේලාම් කිව්වා, දෙකඩ කරන්න උත්සාහ කළා. පින්වත්නි ආන් කර්ම විපාකය ගඳ ගහන්න පටන් ගත්තා. ගඳ ගහන්න පටන් ගත්තා. ඒ නිසා අපි කරන කර්මය පින්වත්නි අපිට විපාක දෙනවා. අපි කරන කර්ම අපට විපාක දෙනවා. ඒ කොහොමද? එක්කෝ කර්මක්ඛේ මරණය, ආයුක්ඛේ මරණය, උභයක්ඛේ මරණය, උපච්ඡේදක මරණය කියන අවස්ථා හතරෙන් එක අවස්ථාවක් අපිට එනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕන. ඒක බලාපොරොත්තු වෙන්න ඕන. වසංගතයක් හැදිලා පිරිසක් එකට මේ ඇදෙන්න වෙන්නේ ඒත් කර්මානුරූපව මරණයක්මයි පින්වත්නි. කර්මානුරූපව මරණයක්මයි. සමූහයක් එක්ක එකතු වෙලා මහා කුසල් කළොත් සමූහයක් එක්කම එකතු වෙලා යකුසල කර්ම විපාක ගෙවන්න වෙනවා. ඔයත් අnder පුදුම හිතෙයි. භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අකුසල කර්මයකට ගියපු පිරිසක් නවත්තපු කතා ප්‍රවෘත්ති අහලා ඇතිව ඇත්තෝ. මොකද්ද? අර කරත්තයක් පිටින් ගිහින් එරුණා කියලා කියන්නේ.
ඒත් අහලා ඇති ඉන්දියාවේ අදටත් ඒ කරත් එරිච්ච තැන තියෙනවා. සාක්‍යෝ ඝාතනය කරන්න ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ 3 වතාවක් උත්සාහ කරනවා මේ අකුසලයෙන් වළක්වන්න බෑ. බලනවා මොකක්ද අකුසල විපාකය. පිරිස එක්ක එකතු වෙලා අකුසල් කළා, පිරිස එක්ක එකතු වෙලාම යන්න වෙනවා. ඒ නිසා හරිම ප්‍රබලයි පින්වත්නි කරන අකුසල කර්මයක්. අපි කරන අකුසල කර්ම අපේ ජීවිතේ පිටිපස්සෙන් එනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරු මතක් කරේ නිතර මතක් කරන්න කියලා. මොකද්ද? මරණ ධම්මෝ මිහි මරණං, මරණ ධර්මයේ පිළිබඳව මතක් කරන්න කිව්වා. ජරා ධම්මෝ මේ ජරන් ජරාවට පත්වෙන එක ගැන හිතන්න කිව්වා. ව්‍යාධිය පිළිබඳව හිතන්න කිව්වා. කම්මස්සකෝ මේ කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණෝ. අපි කරන කර්මයේ පින්වත් අපි පිටිපස්සෙන් ගමන් කරනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. නිරයං පාප කම්මිනෝ, පව් වැඩ කළාම පින්වත්නි නිරේ ගිහින් උපදිනවා. හොඳට බණ කිව්ව, හොඳට ධර්ම අවබෝධයක් තිබුණු භික්ෂුන් වහන්සේ කෙනෙකුට වෙච්ච කතාවක් ඔයත් අහලා ඇති. ඒකත් පින්වත්නි ධම්මපදට්ට කතාවේ තියෙනවා. එක් බුදුරජාණන් වහන්සේගේ කාලෙක ඊටමත් හොඳට ධර්මානුශාසනා පවත්වමින් වැඩ සිටි එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට ජනප්‍රියත්වය ලැබෙනවා. දැන් මාන්නය ආවා. ඊටමත්ම මාන්නක්කාරයි. පින්වත්නි අවසානට මොකද උනේ? අවසානට සියල්ලම නැති වුණා. මිය පරලොව ගියා. අර ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කළ කුසල විපාකයේ ලෙස පින්වත්නි මතක් කරනවා. ඊ타ත්ම ලස්සන රන්වන් සිවුරක් ලැබුණා කියනවා. ශරීරය ඊ타ත්ම රන්වන් ලස්සනයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළ නිසා. ලාභ සත්කාර වලට ගිජු වෙලා අධර්මයේ ධර්මයේ කරන්න පටන් ගත්තා. අවිනය විනය කරන්න පටන් ගත්තා. ඇයි එහෙම කළේ පින්වත්නි? ලාභ සත්කාර බලාපොරොත්තුවෙන්. ආන්ගේ අකුසල කර්ම විපාකය ලැබුණා. මොකක්ද ඒ අකුසල කර්ම විපාකය? පින්වත්නි ඒ ධර්මයේ විස්තර කරනවා. රූපේ ලස්සන වුණාට මුකයෙන් හබන විශාල ගඳක් නිසා පිරිස කවුරුත් ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ කියනවා. පිරිස කවුරුත් ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. කර්මානුරූපව බලන්න තමන්ට ජීවිතයට ලැබෙන දේවල්. ඒ නිසා සබ්බ මේකේ උපජ්ජන්ති නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතිනෝ යන්ති. පින්වත්නි අපි මාරය එනකම් බලාගෙන ඉන්න ඕනේ. මාරය එනකම් එකට සූදානම් ශරීරයක් තියෙන්න ඕන. කොවිඩ් හැදිලාද? ගම් වතුරක් ගලලාද? ගෙදර වහල කඩන් වැටිලාද? වාහනයක යනකොටද? හතුරෙක් ඇවිදින් ඔලුවට ගහලාද? මේව නෙවෙයි. මා ප්‍රඥා රූප වාහිනියේම දවසක් දේශනාවක් පැවැත්තුවා. මරණය අපි පස්සෙන් එන විදිය ආකාර 10කට බුදුහාමුදුරු හිතන්න කියලා පැහැදිලි කළා. ආන්ගේ ආකාර 10ට අනුව මරණය පිටිපස්සෙන් හිතන්න ඕන. කොහොමද හිතන්න ඕනේ? හතුරෙක් අපි පිටිපස්සෙන් පොල්ලක් අරගෙන එනවා කියලා හිතන්න කිව්වා. එළවගෙන එනකොට මොකද කරන්නේ? අපේ පය පැටරුණු හතුරා ඒ වෙලාවෙදිම ගහලා මරලා දානවා. මරණය අපි පිටිපස්සෙන් ආන් ඒ වගේ එන්න පුළුවන්. හතුරෙක් පොල්ලක් අරගෙන අපි පිටිපස්සෙන් එනවා වගේ මරණය අපි පිටිපස්සෙන් එන්න පුළුවන්. ඒ නිසා අපි මරණයට සූදානම් වෙන්න ඕන. කොහොමද මරණයට සූදානම් වෙන්නේ? ගෙදර තීන්ත ගාලා, මිදුලක් හදලා, මල් ටික හදලා, කලින් මිනි පෙට්ටියක් ඕඩර් කරලා, කලින් සුසාන භූමියක ඉඩක් වෙන් කරගෙන, ඒ සඳහා මිල මුදල් ගෙවලා එහෙමද මරණයට සූදානම් වෙන්නේ? ඒක නෙවෙයි. මරුණට පස්සේ මිනියට පණුව කොහොම හිටියත් දානවා. කොහොම හිටියත් මොන වටිනාකමකින් යුක්ත පෙට්ටියක දැම්මත්,
මොන වටිනාකමක් තියෙන පොළවක බොහොම දාන කළත් මිනියට පින්වත්නි පණුව දානවා දාන එක දානවමයි. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ සීලයෙන් තමන් පිරිසුදු වෙන්න ඕනේ. තමන් සීලයෙන් පිරිසුදු වෙන්න ඕන. කයෙන් සංවර වෙන්න ඕනේ. කයෙන් සීලවන්ත වෙන්න ඕනේ. වචනයෙන් සීලවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මනසෙන් සීලවන්ත වෙන්න ඕනේ. කය වචනේ මනස කියන තුන් දොරෙන් සීලවන්ත කෙනෙක් වෙන්න ඕන. සෑම අකුසල කර්මයකටම මූලික වෙනවා පින්වත්නි ලෝභය, ද්වේෂය, මෝහය. සෑම අකුසල කර්මයකටම මූලික වෙනවා. ප්‍රධාන වෙනවා. ආන් එහෙනම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඈත් වෙන කෙනෙක් වෙන්න ඕනේ මරණයට සූදානම් වෙන කෙනා. එහෙමයි. සග්ගං සුගතිනෝ යන්ති. ඒ අය ගිහින් සුගති උපදිනවා කිව්වේ ඒක නිසා. ඇයි ඒත් ගිහිල්ලා සුගති උපදින්නේ එහෙනම්? මරණයට සූදානම් වෙලා ඉන්න නිසා. මරණයට සූදානම් වෙලා නිසා සිල් සමාදන් වෙනවා. සීලේ මත ජීවත් වෙනවා. දම් පැන්දෙනවා. මරණයට සූදානම් වෙච්ච කෙනා පින්වත්නි සම්මාදිට්ඨික වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨියයි කියලා සම්මාදිට්ඨිය වර්ග දෙකක් තියෙනවා. දෙවදෑරුම් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල තියෙනවා ආකාර 10කින් පිරිසුදු වෙන්න. ආකාර 10කින් පිරිසුදු වෙන්න. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආකාර 4කින් දෘෂ්ටිය වෙනස් කර ගන්න පුළුවන්. නැත්තම් පිරිසුදු වෙන්න පුළුවන්. ලෞකික ජීවිතේ ලෞකික සම්මාදිට්ඨිය ඇති කර ගන්න. ආංගික එක කාරණාවක් තමයි පින්වත්නි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව බෝධයක් ඇති කර ගන්න වීරිය තියෙන්න ඕන. මරණයට නැත්තම් මරණයට නොබිව මුහුණ දෙන්න යන කෙනා, මරණය බාර ගන්න සූදානම් පිට ඉන්න කෙනා මරණයට සූදානම් වන්නේ ආන් එහි විදිහට. එයා එර්ත නියාමද, බීජ නියාමද, කම්ම නියාමද, ධම්ම නියාමද නියාම ධර්ම පහ පිළිබඳව අවබෝධයක් ඇතිව උප්පත්තියේ ඇති භයානක ස්වરૂපයේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන සසර පවතින දුක් ස්වභාවය පිළිබඳව මනා ධර්මානුකූල අවබෝධයක් ඇති කරගෙන හිසගිනි ගත්තෙකුවේ ගින්න නිවන්න උත්සාහ දරනවා වගේ. දැන් ඔයත් නම් හිසගිනි ගත්තොත් ඔයත් මොකද කරන්නේ? ඔයත් ඉස්සරලම් කරන්නේ හිස යට ගත්ත ගින්න නිවා ගන්න එක. හිසගිනි ගත්තෙකුවේ ගින්න නිවන නැස. හිසගිනි ගත්තට පස්සේ ගින්න නිවා ගන්න උත්සාහ දරනවා වගේ. සංසාරයේ නැමැති ගිනි දැල් තුල ගිනි ගන්න කෙනා පින්වත්නි සංසාරයේ නැමැති ගිනි දැල් වලින් නිවෙන්න උත්සාහ දරනවා. ඒක තමයි මරණයට සූදානම් වෙනවා. ඒ කෙනා පින්වත්නි සග්ගං සුගතිනෝ යන්ති. ඒ කෙනා සුගතිය ගිහින් උපදිනවා. කාටවත් එයා වළක්වන්න බෑ. ඇයි? තමන්ගේ කාය කර්ම පිරිසුදුයි, වාචසික ක්‍රියාවන් පිරිසුදුයි, මානසික සිතුවිලි පිරිසුදුයි. ඊ타ත්ම පිරිසුදු කෙනෙක්. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන අකුසල සිත් දුරු කරගත්ත කෙනෙක්. ඒ වෙනුවට අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල අරමුණු දියුණු කරගත්ත කෙනෙක්. එයා පින්වත්නි මරණයට සූදානම් වෙනවා. ඒ කෙනාට ඊළඟ භවය පිළිබඳව අපේක්ෂාවක් නැහැ. ඇයි? භව තණ්හාවක් නැහැ. භවය ප්‍රාර්ථනා කරන්නේ භව තණ්හාවක් ඇති නිසා. ඒ කියන්නේ අපි කරන පුඤ්ඤාභි සංස්කාර තුලද, අපුඤ්ඤාභි සංස්කාර තුලද, ආනෙන්ජාභි සංස්කාරයන් තුලද තවත් සංස්කාරයක් නම් පින්වත්නි සංස්කාරයට විපාක හදනවා. පුඤ්ඤාභි සංස්කාරයක් හැදුවොත් ඒකට පුඤ්ඤ සංස්කාරයක් විපාකයක් දෙනවාමයි. අකුසලයක් කළොත් පින්වත්නි අකුසල විපාකයක් දෙනවාමයි. ආනෙන්ජාභි සංස්කාරයක් තුල ඒත් ඒ විපාක දෙනවාමයි. ධර්මයේ පිළිබඳව මන අවබෝධයක් තියෙන කෙනා මොකද කරන්නේ?
පින්වත්නි අවිද්‍යාව නිසානේ සංස්කාර එකතු කරන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. අවිද්‍යාව නිසා නොදැනීම නිසා මොකක් නොදැනීම නිසාද? වෙන මොකක්වත් නෙවෙයි පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා. එයා සංස්කාරය රැස් කරනවා. ඒකේ අවලක්ව ගන්නෙ නෑ. සග්ගං සුගතිනෝ යන්ති. පින්වත්නි සුගති ලොව තුල ගිහින් උපදිනවා. ඒ සුගති ලොව තුල ගිහින් උපදින්නේ ආන් අර තමන් කරපු හොඳ ක්‍රියාවන් වල ලැබෙන ප්‍රතිඵලය. හැබැයි දැන් වයසට ගියාම වයෝවෘද්ධත්වයටපත් වුණාම බොහෝ පිරිසක් කියනවා ස්වාමීනි මම නම් ඔක්කොම අතහැරලා ඉන්නේ මට කිසි බැඳීමක් නැහැ මම තණ්හාවෙන් ඈත් වෙලා ඉන්නේ. වචනෙන් එහෙම කිව්වට පින්වත්නි ක්‍රියාවෙන් කරනවද කියලා හොඳට විමසලා බලන්න. වයෝවෘද්ධ වෙන්න වයසට යන්න තමයි තණ්හාව ටිකක් වැඩි වෙන්නේ. එතකොට ප්‍රශ්න වැඩි. අවුරුදු 60 කෙනෙක් අවුරුදු 40ට වෙන්න හැදුවොත් අවුරුදු 40 කෙනෙක් අවුරුදු 20 වෙන්න හැදුවොත් විශාල ගින්නක් හට ගන්නවා. විශාල ගින්නක් හට ගන්නවා. ආන්ගේ තණ්හාවේ ප්‍රතිවිපාක ඵල විපාක තමයි පින්වත්නි ඔයත් වහලා තියෙනවා. ඒ ගෙදරම ප්‍රේතය වෙලා උපදිනවා. ඒ ඉඩකඩම් වලට භූතය වෙලා උපදිනවා. ඒ නිවෙස්වල අසූචි ගොඩවල් වල ප්‍රේතය වෙලා උපදිනවා. ලේසි නෑ ඉවත් කරන්න. මේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නිසා. සසර ස්වභාවයේ දුක පිළිබඳව නොදන්නකම නිසා. සසර ස්වභාවයේ දුක පිළිබඳව නොදන්න නිසා. කාටවත් වෙනස් කරන්න පුළුවන්ද කියලා වෙත් හිතලා බලන්න. කාටවත් පුළුවන්ද? ධර්මය අහන කෙනාටමයි ධර්මානුකූලව ජීවත් වෙන කෙනාටමයි තමන්ගේ ජීවිතේ තමන්ට වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. සිල් කඩාගෙන එකතු කරගත්ත දෙයක් අපිට අරන් යන්න පුළුවන්ද කියලා බලන්න. සිල් කඩාගෙන සිල් බිඳගෙන දුසිල්වන්ත වෙලා එකතු කරගත්ත දෙයක් තියෙනවද කියලා බලන්න අරන් යන්න පුළුවන්. අරන් යන්න දෙයක් නැහැ. තණ්හාවෙන් ගොඩ ගහගත්තට මොනවද අරන් යන්න පුළුවන්නේ? ඔයත් හොඳට විමසලා බලන්න. ලංකාවේ ගෙදරයි තව රටවල් වල ගෙවල් ලංකාවේ පළාත් අතර ගෙවල් මොන ගෙවල් තිබුණත් පින්වත්නි අරන් යන්න පුළුවන්ද? අරන් යන්න දෙයක් බෑ. මොනවද පුළුවන්නේ? ජීවිතයේ අවබෝධයක් ඇති කරගත්තොත් තාන් අවබෝධ වෙච්ච දේ අරන් යන්න පුළුවන්. මොකද්ද? චතුසත් ධර්මය අවබෝධ වුණොත් පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණොත් ඒක ගෙනියන්න පුළුවන්. මොකක් සඳහාද? නිවීම සඳහා ගෙනියන්න පුළුවන්. සසර ගිනිදර නිවා දමන්නට ගෙනියන්න පුළුවන්. ඔයත් තනියම කල්පනා කරලා බලන්න. අල්පේච්ඡතාවයේ තියෙන කෙනාට ඒකයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා කිව්වේ. සතුටින් ඉන්න කෙනාට ඒකයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා කිව්වේ. මාන්නෙන් දුර වෙච්ච කෙනාට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කිව්ව එක නිසා. පින්වත්නි මේ සංසාරي අති භයානක යාන්ගේ හේතුන් නිසා කවුරුත් කරලා පටවපු දේවල් නෙවෙයි ඔබයි මමයි කරලා පටවගත්ත දේවල් තමයි මේ ලිහලිහ යන්නේ. ඔබයි මමයි කරගත්ත දේවල්. එහෙනම් ඔබයි මමයි කරගත්ත දේවල් ඔබයි මමයි විසින් ඉවත් කරනවා හැර ඔබයි මමයි රැස් කරගත්ත දේ තවත් කෙනෙකුට පුළුවන් ඉවත් කරවන්න. ආන් ඒ ඉවත් කරගත් උත්තමයෝ පින්වත්නි පරිනිබ්බන්ති අනාසවා
පරිනිර්වාණයට පත්වෙච්ච උත්තම උත්තමාවියෝ නැවත ආයේ මේ කුණුගොඩට එන්නේ නැහැ. අසුචි ගඳ ගහන කෙනෙක් නහය වහගන්න කෙනෙක් අපෝයයි වචනෙන් ඉවත් කරන කිසිම කෙනෙක් මරුණට පස්සේ ගෙදරට ගෙනල්ලා පිළිරුවක් විදිහටවත් තියාගන්න නැති. මේ ශරීරයට පින්වත්නි ආපහු එයා හොයන්නේ. එයා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හොයන කෙනෙක් නෙවෙයි. එයා තණ්හාවට දාසයෙක් වෙන කෙනෙක් නෙවෙයි. අපි හිතනෝනේ අපේ ගෙදර තමයි උපස්ථායකලා ඉන්න, අපේ ගෙදර 16ක් ඉන්න, උපස්ථායකයෙක් ඉන්නෝ. නෑ. අපි කාට හරි උපස්ථානය කරනවා. අපි 16ක්. කාටද අපි 16? තණ්හාවට 16ක් පින්වත්නි. තණ්හාවට 16ක්. ඇහැ කියන ඉන්ද්‍රිය නිසා රූප කියලා අපි හොයනවා, අරමුණු හොයනවා 16ක් වෙලා. සතුටු වෙන්න දේවල් හොයනවා. සැනසෙල්ල උදෙසා හේතුන් හදනවා 16ක් වෙලා. උදේ ඉඳලා රෑ වෙනකන්, රෑ ඉඳලා එළි වෙනකන් තණ්හාවට 16ක්. ආන්ගේ දාස ස්වභාවයෙන් අත්මිදුණු කෙනෙක් මරණයට ඕන වෙලාවක සූදානම්. මරණයට ඕන වෙලාවක සූදානම්. ඒ නිසා ඊළඟ භවය අපිට තැනෙන්නේ අප විසින්ම කරගන්න දෙයකින්. තවත් කෙනෙක් කරන දෙයකින් නෙවෙයි. තවත් කෙනෙක් කරන දෙයකින් නෙවෙයි. මේ වෙලාවේදී ඔබ සතුටින් හිටියොත්, මේ වෙලාවේදී ඔබ පුණ්‍ය අරමුණු රැස් කරගත්තොත්, මේ වෙලාවේදී ඔබ දස අකුසල් වලින් වෙන් වුණොත්, මින් පස්සේ ඇති වෙන තප්පරේ ඔබට සැනසෙලු උදා කරනවා. එහෙනම් දවසක් ඔබ සීල සම්පන්නව ගුණවන්තව සිටීම ඊළඟ දවසේ ඔබට සතුට පදවන කාරණාවක් වෙනවා. දවස් දෙකම ඔබ සිල්වන්තව ගුණවන්තව ජීවත් වීම තුන්වෙනි දවසට තවත් සැනසෙල්ලක් උදා කරනවා. ඒ නිසා පින්වත්නි, මේ මොහොතේදී මරණයට සූදානම් වෙන්න. මරණය එක්කෝ මේ බිල්ඩින් එකක් කඩාගෙන වැටිලා මරණය එන්න පුළුවන්. වාහනයක් හැප්පිලා මරණය එන්න පුළුවන්. හතුරෙක් පිටිපස්සේ විදිහින් අපිව මරන්න ඝාතනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ඒ විතරක් නෙවෙයි. අපි ගෙන ආපු කර්ම ඉවර වෙලා අපි මැරෙන්න පුළුවන්. මරණේ විදිහට විවිධාකාරයෙන් එන්න පුළුවන්. ඕනෑම විදිහට එන මරණය අපේ අවසාන මරණය නෙවෙයි. තවත් මරණයක ආරම්භයක්, තවත් උපදික ආරම්භයක්. එහෙනම් ඒ මරණ දුකෙන් අත් මිදෙන්නට නම්, ඒ මරණය කියන භයානක භාවයෙන් අත් මිදෙන්නට නම්, මේ විදින දුක් පීඩා වලින් අත් මිදෙන්නට නම් දේවාලෙක ගිහින් පඳුරක් ගැට ගහන්නවත්, යාඥා කරන්නවත් නෙවෙයි. තථාගතයන්න් වහන්සේගේ ධර්මයටම අනුව සීලවන්තව ජීවත් වෙන්න, ගුණවන්තව ජීවත් වෙන්න, ස්ත්‍රතවන්තව ජීවත් වෙන්න, යෝනිසෝ මනසිකාරය තුළ පිහිටලා ජීවත් වෙන්න, කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරගෙන ජීවත් වෙන්න. ඒකමයි පින්වත්නි මරණය කියන ධර්මතාවයෙන් අත් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. පරිනිබ්බන්ති අනාසවා ආශ්‍රව ධර්මයෝ ප්‍රහීණය කරපු උත්තම උත්තමාවියෝ. ඒ කියන්නේ කවුද? බුදුපසේ බුදු මහරහත් යන උත්තම උත්තමාවියෝ. ආය නැවත මේ වගේ අසුචි ගොඩකට එන්නේ නැහැ. ආය මේ වගේ කුණු ගඳ ගහන ශරීරයකට එන්නේ නැහැ. පරිනිබ්බන්ති අනාසවා අනාශ්‍රව වෙච්ච උත්තමයෝ, ආශ්‍රව දුරු කරපු උත්තමයෝ පරිනිර්වාණ ධාතුවට පත් වෙනවා. ඔබත් ඒ නිසා මේ ජීවිතේ ලැබිච්ච වසංගත කාලය කියලා කියන්නේ තා අමිල කාලයක්. ඒ තමයි ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් කාලයක්. ඔබේ ජීවිතයේ හොඳටම යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන, කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා, සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස, මේ ටික නැති කරගත්තොත් පින්වත්නි සෝවාන් භාවයට පත් වෙනවා. මේ ටික නැති කරගන්න එකම ඉවහල තමයි, පිහිට පිළිසරණ තමයි ධර්මය. ඒ නිසා ඔබට මේ භවය තුලදීම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන තැනටපත් වෙන්න. ජාති ජරා මරණ ව්‍යාධි දුක් සමුදාය සදාකාලිකව දුරු කරගන්නට
මේ උතුම් ධර්මයේ පිහිට වේවා, පිළිසරණ වේවා. නිවන් දොරටුවක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ පින්වත් පිරිස සඳහන් කරලා තියෙන්නේ ඊළඟ භවයේ සකස් වූ කෙනෙක් වැඩි දුකක් නොවිඳ හදිස්සියේ මිය යාමක් විය හැකි බව පිළිබඳව ධර්ම දේශනාවක්. පින්වත්නි, කොවිඩ් හැදලා මරුණා කියලා එහෙම හදිස්සි මරණයක් කියලා දුකක් නොවින්දා කියලා කියන්න බෑ. මරණය කියන්නේ අති දුක් ස්වභාවයක්. මරණය කියන්නේ අති දුක් ස්වභාවයක්. විවිධ අයුරෙන් මාරය එන්න පුළුවන්. ඒ නිසා මරණය කියලා කියන්නේ දුකක්මයි. මරණය දුකක් නොවිද මරණයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. දුකක් නොවිද මරණයටපත් වෙන්න නම් සෝවහන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵලවලටපත් වෙන්න ඕන. එතෙක් ලබන මරණය විශාල දුකක් ගෙනල්ලා දෙනවා. සෝවහන් වෙච්ච අනේ පිළිසිටුමාට හිතලා බලන්න. මරණය අත්දැකීම ඔයත්ොන්ට මම මතක් කරන්න. අනාථපිණ්ඩික සිටුතුමා මතක් කරපු අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය කියවලා බලන්න. ස්වාමීනි, මගේ ඔළුව මේ ලණු දෙකක් දෙපැත්තේ දාලා දෙන්නෙක් අදින තරම් වේදනාවක් දෙනවා කිව්වා. මරණ වේදනාව. සියුම් ලෙස බඩවැල් කපනවා වගේ කිව්වා. මරණ වේදනාව. පින්වත්නි, මරණ වේදනාව සෝවහන් වෙච්ච අනේ පිරිසිටුමාටත් තිබුණා. ඒ නිසා පුටුවේද අපි මේ යන්නේ, ඇදේද මේ යන්නේ, සිහි නැති කරලා ඉන්නකොටද මේ යන්නේ නෙවෙයි. මරණේ වේදනාව, මරණේ අත්දැකීම ලබන කෙනාට තියෙනවා. ඒ නිසා මරණ වේදනාව නැති වෙන්න නම්, මරණයෙන් විඳින දුක ස්වභාවයෙන් අත් මිදෙන්නට නම් අපි පින්වත්නි තණ්හාවට දාසයක් නොවී ඉන්න ඕනේ. තණ්හාවට දාසයක් නොවී ඉන්නට ඕන. මේ සියලුම දුක් සමුදාය දුරු කර ගන්න ඕන. ආශ්‍රව ධර්මය ප්‍රහාණය ප්‍රහීන කර ගන්න ඕන. එතෙක් පින්වත්නි මරණේ භයානකම තියෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ජීවිතේ මරණ බය දුරු කොටගෙන අමා නිවනේ සැනසීම ලබන්නම මේ කුසල් උපකාරයක් වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව අද දින ප්‍රඥා රූප වාහිනියෙහි විකාශනය කරවන්නට සම්පූර්ණම දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදුනේ අංක 16 ලේන් තැඩිය පාර රත්නපුර නිවසේ පදිංචි රොබර්ට් ජෝසප් මහත්මයා සහ එම මහත්මයාගේ ආදරණීය පුතුන් වන එංගලන්තයේ පදිංචි උපුල් ජෝසප්, කළුතර පදිංචි චමින්ද මහේෂ් ජෝසප්, බොරලැස්ගමුවේ පදිංචි ගයාන් ජෝසප් සහ රත්නපුරේ පදිංචි රනිල් ජෝසප් යන පින්වන්ත දරුවන් විසින් අප්පච්චිත් එක්ක එකතු වෙලා මේ මහා පින්කමෙහි දායකත්වයේ දරන්නට යෙදුණා. අරමුණු වශයෙන් තැන්පත් කොට තිබෙන්නේ මෙම ධර්ම දේශනාව සිදු කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අංක 16 ලේන් තැඩිය පාර රත්නපුර නිවසේ පදිංචිව සිට වසර 75ක ආයු වළඳා මීට තෙමසකට පෙර වියෝ මේරි ජෝසප් මහත්මිය මෙම උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර කොට උතුම් වූ අමා මහ නිවනේ සැනසීම ලබන්නටම මේ උතුම් ධර්ම දානමය කුසල් උපකාරයක් වේවා. සාදු 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 යන අරමුණෙන් පින් අනුමෝදන් කරනවා. එමෙන්න මෙම නිවසේ පදිංචිව සිට පරලොව සැපත් වූ දායකත්වයේ දරුණු ලබන පුතුණුවන්ගේ මෑණියන් වන වයලට් ජෝසප් මහත්මියටත්, පේමා ජෝසප් මහත්මියට, වතුකෝරාලගේ බැස්ටියට් මහතාට සහ මේ පුණ්‍ය ධර්ම අනුමෝදන් කොටගෙන උතුම් නිවනේම සැනසීම ලබත්වා යන උතුම් සාදු සිත ප්‍රාර්ථනාව සිදු කරනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයත් උතුම් ධර්මාවබෝධය සඳහා මේ කුසල ශක්තිය උපකාරයක් පිහිටක් පිළිසරණක්ම වේවා යන සාදු සිතින් යුක්තව ඔයත් පින් අනුමෝදන් කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ පින් කුසල්, ධර්ම දානමය සැලසීමෙන් ලැබුවා වූ පින් කුසල්, ලෝකවාසී මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය දෙසාම
උපකාරයක් පිහිටක් පිළිසරණක්ම වේවා යන සත්පුරුෂ සාදු සිතින් යුක්තව අපි ආශිර්වාද කරනවා. සියලුම පින් කැමැති දෙවිවරු මේ පින් අනුමෝදන්ව සතුටු සිත් ඇතිව බොහෝ කාලයක් අපවත් සම්බුද්ධ ශාසනයත් සුරකිත්වා දෙවියොත් උතුම් අමා මහ නිවනේම සැනසුම ලබත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. තුන් ලෝකාග්‍ර තිලවක තිලක තථාගත බුදු අමාමෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මහා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාලා වූ නෛර්යානික ශ්‍රේ සද්ධර්ම දේශනාවෙන් බිදක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ මීට මා සත්‍රයකට පෙර පරලොව සපත් මේරි ජෝසප් මහත්මිය තුළු පින් බලාපොරොත්තු වෙන ලොකු කුඩා හැමදෙනාටමත් දායකත්වයේ දරූ පින්වත් ලොකු කුඩා හැමදෙනාටමත් සර්වමල විරහිතත්‍යං පෙරතර අග්‍රාමෘත මහා නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමටම මේ කුසල ශක්තිය උපකාර වේවායි සිතා පිං සිතින් යුතුව පිං අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං තේ. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං